හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ මේ දුරස්ත භාවනා වැඩමුළු යටතේ පවත්වන තවත් දවසක ධර්ම දේශනාවටයි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ශීලමු දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කෝදෝ මොඝවංජං වජ්ජංච කතං කතාච ඒතේපි ධම්මා ද්වේමේව සම්තේ කතං කති ඥාය පතාය සික්ඛේ ඤත්වා පවුත්තෝ සමනෝ ධම්මෝ තීති. කරුකටීතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ගාතාවම මුල් කරගෙන එහෙම නැත්නම් මේ කලා විවාද සූත්‍රයේ දෙවෙනි ප්‍රශ්නෙට දෙන දෙවෙනි පිළිතුරු ගාථා මුල් අපි අවසත් ආරම්භ කළා. නමුත් ඒ වෙලාවේ ඇති වෙච්ච මේ කාලගුණික විපර්යාස නිසා තද බල වර්ෂාව නිසා අපි අතරමඟ නතර කරා. අද අපි 12:00 පැයටයි මේ රැස්ලා තියෙන්නේ. ඉතින් අපි ඊයේ නතර කරගත්ත තැන ඉඳලා ඒ සූත්‍රයේ දිගේ කලහවිත සූත්‍රයේ දිගේ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළ දිගේ ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සාත එහෙම නැත්නම් මේ මනාපමනාප දෙක නැත්නම් සුඛ වේදනා දුක වේදනා දෙක නිසා ඇති වෙන ක්‍රෝධය සහ මෘෂාබස් නැත්නම් බොරු කියනවා කියන එක මුසාවාද කියලාත් කියනවා. ඒ වගේම කතං කති භාවය. ඒක දෝ මේක දෝ කියලා අපිට එන මේ දෙගිඩියා හිත අන්‍ය විහිිත භාවය විචිකිච්ඡාව ඒතිපි ධම්මා ද්වේමේව සම්තේ. ඉති මෙවුවා අර කියන සාත භාවය නිසා මනසට ඇති වෙන දෙයක් මේ ලෝකේ ඇති වෙන දේ විනිශ්චයකින් තොරව බාරගැනීමේ හැකියාවක් මනුෂ්‍යය තුල නැහැ. බලනකොට සත්තු තුලවත් නැහැ. ඒ සත්තු පවා ඒ ලැබෙන දේවල් තෝරන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට ක්‍රෝධ පහළ වෙනවා. අපි සම්පයෝගේ පහළ වෙනවා. ප්‍රිවේ විපයෝගේ පහළ වෙනවා. කැමැති දේ නොලැබීම ඒ වගේම අකමැති දේ ලැබීම. ඉතින් එතකොට එන ක්‍රෝධය නිසා ඒ මනසට තොලේ කටේ ගෑවෙන්නේ නැතුව බොරු කියවෙනවා. ඒ කියන්නේ බොරුත් එක්ක තියෙන අනිකුත් වාචසික අකුසල කර්ම සිද්ධ වෙන. ඒකට කතං කති භාවය කියලා හිත ඇතුලේ දොඩවනවා. මම මේ කරපු දේ හරිද? මං ඇත්තට දැනගෙනද කිව්වේ? නැත්නම් දැනගෙන බොරුවක් කිව්වද? මට මේක හදන්න පුළුවන්ද? ආදි වශයෙන් ආන ඔය කරුණු මේ කතං කති භාවය මුල් කරගෙන ඇති වෙන බිම්මල් පිපෙන වගේ දේවල් මේ කතං කති ඥාය පතාය සික්ඛේ. මෙන්න මේ තියෙන කතං කති භාවය. එහෙම නැත්නම් මේකේ තියෙන මේ ඒකදෝ මේකදෝ කියලා සැක කරන ගතිය වැරදි තැනක ඉඳගෙන වැරදි තැනක් පිළිබඳ සැක කිරීම හරි තැනට යන්න පියවරක් වෙනවා. හරි තැනට යන්න මකර තොරණක් වෙනවා. හරි තැනට යන්න එලිපත්තක් වෙනවා. මේක සරුවචනාංශය දාන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙක් සැක කටයුතු තැනක ඉඳගෙන ඒක කෙරේ සැක පහල කිරීම අකුසලයක් නෙවෙයි. සැකේ කියන්නේ අකුසලයක් තමයි. ඒ කියන්නේ නීවරණයක් විදිහට. නමුත් Taman ඉන්න තැන දැන් කරගෙන යන තැන Tamanට වැටහෙනවා මොකද්ද අඩුපාඩුවක් තියෙනවායි කියලා. මේ මැත්තේ ඒකට අසවල් තැන අසවල් කෙනා ගාව උත්තරයක් තියෙනවා කියලාත් වැටහෙනවා. අන්න එතකොටත් හිත ඇතුලේ වැඩි කරන්න ඉස්සෙල්ලා තුලනයක් සිද්ධ වෙනවා. කතං කති භාවයක් සිද්ධ වෙනවා. අන්න ඒ කතං කති භාවය ඒ කෙනාට අදිශික්ෂාවකට සීලයක හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. අදි සීලයට යොමු වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් චිත්ත භාවනාවක හිටපු කෙනෙක් අදි චිත්ත භාවනාවකට ඒකෙන් තල්ලුවක් ඉදිරි ගමනක් වෙන්න තියෙනවා. ඒකට අදි ප්‍රඥා භාවනාවකට. ඉතින් ඒ කතං කති භාවය ඤත්වා පවුත්තෝ සමනෝ සමනේන ධම්මා. ඒකට බුදුරජාන් වහන්සේලා ඒක දැනගෙන මේක හෙලි කරනවා. ඔය දැන් ඔය පණ එපා කියාගෙන කරන වැඩේ විනාශ වෙන්න පුළුවන්. හරි පැත්තට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ වකට ඒ ගමේ හිටපු
උන්දම්ම ඉලන්දාරි දෙන්න නැත්නම් වැදගත්ම පවුලේ අතිජාත පුත්‍රයෝ දෙන්න තමයි මොග්ගල්ලාන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේලා බාටපත් වෙන ඒ දෙන්න. ඉතින් මේ දෙන්න ඒ ඔක්කොම Tamanට තියෙනවා ඕන කෙනෙක් අපච්චිගේ නමට බුදලේට දැනුමට පෙනුමට හැම කෙනාම සලකනවා. කෝලිත උපතිස්ස දෙන්න. ඉතින් ගියා මේ ගිරග සමාජයක් බලන්න. ගිරග සමාජය කියලා කියන්නේ කන්දක් උඩ කරන කෝලන් නැටුමක්. තමියන් දර්ශනයක්. ඉතින් මිනිස්සු ඉන සෙනඟට මේ ගොවිතැන්පත් කරන සල්ලි ටික හම්බ කරගෙන ගිහිල්ලා මේ විනෝද වෙනවා. මේ දෙන්නට තේරුණා ඒ මිනිස්සුන්ට අවුරුද්දකට සැරයක් විතර මේ වගේ පොඩ්ඩක් ඉතින් සතුට වෙන්න පුළුවන්. මේ දෙන්න අවුරුද්ද පුරාම සතුටින් ඉන්නේ. ඒ නිසා මේ දෙන්නට මේකෙන් ගන්න දෙයක් නැහැ. ඒක කතා කරලා බැලුවා ඉතින් මේක වින් එහාට දෙයක් නැහැ මේකේ. අපි දෙන්න මෙතනින්ම යයි යන්න ආයෙ ගෙදර යන්න ඕනේ නැහැ. ගෙදෙන් පිටත් වුණා. පිටත්ලා කිව්වා උඹට කවුරු හරි හම්බුනොත් යාළුවෝ උඹට කවුරු හරි හම්බුනොත් මේක අපේ මේ තියෙන ප්‍රශ්නට උත්තරයක් දෙන මේ හර පද්ධතියක් ගැන කතා කරන කෙනෙක් මට මතක් කරපන්. මට හම්බුනොත් මාත් මතක් කරන්න කියලා මේච්චරයි මේ දෙන්න කිවිසගත්තේ. ඊයනම තමයි මේ අස්සජි ස්වාමීන් වහන්සේව දකින්න හම්බෙන්නේ. දැකලා මේ කෝලිත පරිබ්‍රාජකයා අහලා පළවෙනි වාක්‍ය දෙක ගාතපද දෙක කියනකොටම කතං ගතිය භාවි ගියා යා. එතකම්ම බලාගෙන හිටේ මේ මහා මුද්‍රෝ පින්නපාතය නැහැටි වාඩි වෙන හැටි වළඳන හැටි ඉතින් ඒකට වතුර ටිකක් සපෙලා දීලා පාත්‍රය හොදලා දීලා ළඟ ඉඳලා ඇහුවා මේ අවසරයිද ප්‍රශ්නයක් අහන්න ඔබ වහන්සේ කවුද ඔබ වහන්සේගේ ඉන්ද්‍රම් පැහැදිලි කවුද ගුරුනාංශ මොකද්ද බණ ඊට පස්සේ කොහොම මේ ළඟදී වෙවිච්ච කෙනෙක් එච්චර මට තේරෙන්නේ නැහැ මං එච්චර එහෙම මේ අපේ නිකායේ දැන් කාලේ කියනවා අපි මේ කරන වැඩේ මේ මූලික ආහාර පද්ධතිය දන්නේ නැහැ මං ළඟදී පැවිදිච්ච කෙනෙක්. ඒකට කෝලිත පරිබ්‍රාජක කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ දන්න විදිහට කියන්නේ මම දහසක් නැයින් තේරුම් ගන්නවා කියලා. මොකද කෝලිත පරිබ්‍රාජකයා කියන්නේ ත්‍රිවේද පාරගු කෙනෙක්. ඉතින් යේ ධම්මා හේතුප්පබවතේ සංහිතුන් තථාගතෝ ආහ කියනකොට අර චෙක්ටිවිච්ච විචිකිච්ඡාව ඉවරයි. එහෙම නැත්නම් සෝවාන් වෙන තරම්. එහෙම නැත්නම් අවික්කප්පසාදී තරම් විචිකිච්ඡා අනිපැත්ත. ඉතින් ඒ විචිකිච්ඡාවෙන් තමයි මෙහෙवला ගිරග්ග සමාජ්‍ය ගිහිලා ගිරග්ග සමාජයෙන් මෙහෙवला අතහැරීමක් කරලා ඔයාගෙන යන ඒ සැකය තුළ මේ තමන් කරන දැන් කරන වැඩේ පිළිබඳ සැකය තුළ ශික්ෂාවක් තියෙනවා. එහෙම නැත්නම් කවදාකවත් කැලණිගඟේ යන වතුර ටිකක් මහලි ගඟට වැටෙන්නේ නැහැ නේ. ඒ වගේ වෙන ආගමක ඉන්න කෙනෙක් බුද්ධ ආගමට එන එකක් නැහැ. බුද්ධ ආගමේ ඉන්න කෙනෙක් වෙන ආගමකට යන එකක් නැහැ. යන්නේ ඒ මනස ඉස්සෙල්ලා හෙල්ලෙන්න පටන් ගන්නවා. විචිකිච්ඡා කරනවා. තමයි මේ ඉන්න තැන හරිද? ඊට වැඩිය හොඳ එකක් තියනවාද? ඉතින් ඒන්නේ විචිකිච්ඡාව තුළ සාමාන්‍ය නිකාය මේ නිවර්ණයක් විදිහට ගත්තොත් අපි කියන්නේ විචිකිච්ඡාව මේ උයාගත්ත බත කා ගන්න නැති එලාගත්ත පැදුරේ බුදියන්ට හම්බෙන්නේ නැති කතාවක්. ඉතින් ඒක වැරදි තැනක නම් එම විචිකිච්ඡා පහලා තියෙන සරුවචාන් සඳහන් කරන ඒ එතන දැක ගන්න එක සාධාරණයි කියේ. ඒ සැකේ සාධාරණයි. නිසා සැකේ කියන එක නරකටම දාලා කතා කරන ආගමේ ධර්මයේ කියනවා සැකේ කියන්නේ පටිච්චසමුප්පන්න ධර්මයක්. Taman ඉන්න තැන පිළිබඳව සැක පහළ වෙනවා. ඒක ඉතින් අහන්න දෙයක් නැහැ. ඉතින් පහළ වුණාට පස්සේ ඒ හිත ඒකට සැලසුම් හදලා ඉවරයි. මේ කාට කරන්න ඕන දේ පිළිබඳව සැලසුම් හදලා ඉවරයි. ගමික හිත පහළ වෙනකොට වළක්වන්න බැරි තරමට ගිහිල්ලා. ඒ යනවා. ඉතින් ඒක බුද්ධ ආදී උත්තරමනාන්සලා දාන්නෝ උන්වහන්සේලා දන්න මේක අනිත්‍යතාවය යටතේ. බුද්ධ ඥානanse දන්නෝ මේ කොච්චර අමාරුවෙන් මේ සතිපට්ඨානයක් සම්බු ඥානෙන් තෝරන කතා කරත් කවුරක් ගණන් ගන්නෑ. කවුරක්වත් කිව්වට මේ සතිය තමයි ඒකායන මාර්ගය කියලා ඇත්තද කියන එච්චරයි. කිසි කෙනෙක් මොන જાතියෙන් කිව්වත් අහන්නේ නැහැ. දැන් අවුරුදු 40ක් හම්බු වෙච්ච දවසේ ඉඳලා මේක පිළිබඳව කතා කරනවා. කතා ඔක්කොම ආරි හොඳයි. සතිය තමයි. හොඳයි. ඉන් එහාට මොකක්වත් නැහැ. ඉතින් බුදුදහම සඳහන් කළා තියෙනවා මම කොච්චර භාවනා කළා තියෙනවද කියනවනම් මේ සතිපට්ඨාන ගැන කතා කරනකොට සමහරු ගණන් ගන්නෙම නේ. තව සමහරු මං ඉතින් කිව්ව නිසා ඔබ වහන්සේත් ඉතින් සෑහෙන ඉතින් ගුණවත් කෙනෙක් නිසා කියලා සලකා බලන්නේ තියෙනවා. තව සමහරුන්ට කියනකොටම මාර්ගඵල නවන බුදුදහම සඳහන් කළා තියෙනවා මගේ සතිපට්ඨානේ ඔය හතුන තමයි. කිව්වට සත්ත පහකට ගණන් ගන්න જાතියක් ඉන්නවා මට ගාලල්ලා. මේ ගණන් ගන්න જાතියක් ඉන්නවා ඒත් මට ගාලල්ලා.
ගණන් අර නිවන් දකින්න කට්ටිය කියනවත් ගාලා එච්චර තමයි මට තියෙන සතිපට්ඨාන. ඉතින් ඒ වගේ මේක බුදු කෙනෙක් දන්න කතාවක්. වැරදි දෙයක ඉන්නකොට වැරදි දේ පිළිබඳව සැකයක් පහළ වෙනවා නම් ඒ සැකේ වැරදි නෑ. ඒක කල යුතු සැකයක්. ඒ වගේ තැනදී සැක කල යුතුයි. ඉතින් ඒ සැකයත් ආගම ගරු කරන්නේ. කවුරු හරි කතෝලික ආගම කෙනෙක් කතෝලික ආගම ප්‍රශ්න කරනවා නම් ඒක නොකල යුත්තක්. බුද්ධ ආගමේ ඉඳන් බුද්ධ ආගම ප්‍රශ්න කරනවා නම් නොකල යුත්තක් කියලා හිතනවා නෑ. එහෙම නැහැ. ඒක පිළිබඳව කතංගති භාවයේ හොයන ගතිය තියෙන්න ඕනේ. හොයලා පිළිගත්තොත් යාදන ගතියක් තියෙනවා. එහෙම නැතුව පිළිගන්නට වැඩියි. ඉතින් මෙන්න මේ කතාව මේ දේ මේ වැඩ ව්‍යාපෘතියක මම කියන්නේ බාහිර සාසනික තමන්ගේ නිවන් දකින්නට බලපානවා. ඒ වගේ මෙහෙම කියත හැකි ඒක තමන්ගේ නිවන් දකින්නට ඥානයක් පහළ වෙන්නේ ඉස්සලා විශාල සැකයක් පහළ වෙනවා. පහළ වෙලා හෙල්ලිලා දඟලලා සුලිසුලකක් ඇවිල්ලා අකුණු විදුලි කොටලා එහා පැත්තට ගියොත් විපස්සනා ඥානයක්. ඉතින් අකුණු විදුලි කොටනකොටම දුවලා පැනලා එහෙම ගියොත් කරන්න තියෙන පියදන් කෙරිලා ආයෝජන කළ ප්‍රතිඵල නැහැ. මොකද අපිට මෙච්චර හිටපේකේ ඒක ඉවරණකම් දකින්න බැරි වෙච්ච නිසා. ඒක නිසා භාවනා ජීවිතයේදී ධම්මුද්දච්චය කියලා මේක සමහරලාට පාවිච්චි කරනවා. සමහරට විපස්සනා උපක්ලේශ කියලා පාවිච්චි කරනවා. එහෙම නැත්නම් නිකාන්තිය කියලා පාවිච්චි කරනවා. ඒක ආවට පස්සේ යෝගාචරය බලාපොරොත්තු වෙන හිතේ එකලස නෙවෙයි හම්බෙන්නේ කතංකති භාවයේ වැඩි වීමක් සිද්ධ වෙනවා. ඒක වැඩි වෙනකොට ඉතින් යෝගාචරය මොනවා වේශුද මේ දුක නැති කරන්න කියලා මේ නිවනක් භාවනාවක් සතියක් කියවට මේකේ දුක වැඩි වෙනවනේ කියලා. ඉතින් ඒක මේ දුක වැඩිවීම වැඩි නිෂ්ඨාවට සූ වෙන්න ලකුණක් කියලා තේරුම් ගන්නේ ආරසකාරියුද පශ්චිම භවිකය විතරයි. මේ ජීවිතේ වැඩ නතර කරන්නට යන කෙනාට තේරෙනවා ඔයිට වැඩි දේවල් මං කාලා තියෙනවා. ඕක ගාණක් නැහැ. මම මේක කාගෙන යනවායි කියලා. අනිත ඔක්කොම කතංකති භාවයේදී අතරමඟදී සටන පාවා දෙනවා. එimhe පාවා නොදී ඉදිරියට යන්න පශ්චිම භවිකයට අනිවාර්යයෙන් මේක සිද්ධ වෙනවා. ඒ වගේම නිකන් කියනකොට ටිකක් අමෝරාවක් වගේ පශ්චිම භවිකයට Taman මේ බලාපොරොත්තු දෙය ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට යාට පේනවා දැන් නිවන් ලබන්න කිට්ටුයි කියලා. ඒ ඉන්න තියෙන ඔක්කොම දුක් කරදර එන්නේ මේ භාවනාවේ අතිරේක ලාභයකට ප්‍රොමෝෂන් එකකට එහෙම නැත්නම් දියුණුවකට කියලා හොඳට තියෙනවා. අනික් කෙනාට කියනවා බලන්නකෝ එන්න මේ හොඳ වැඩ කරන්න ගියාම මායя කරදර කරනවානේ හොරකම් කරන අයට දෙයියොත් තාගෙන මායя සරනවා දානයක් දෙන්න ගියාම කචා කරදරයි. සිල් කඩා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ලෝකේ ඔක්කොම උදව් කරනවා. ශිල්පදයක් රකින්න ගියාම හරි කරදර වෙනවනේ. මේ සමාධියක් භාවනා කරන්න ගියාම අයියෝ ලෝකේ නැති ප්‍රශ්න කියලා එකපාරක් ඔය පත්‍රෙත් දාලා තිබුණා මේ කට්ටිය ගිහිල්ලා මේ බලංගොඩ නායක හමුදුර හම්බ වෙනවා ඒකේ ලයිව් එකේ මගේ නමක් දාලා මොඩයක් උ මම ඇත්තට ඒ වෙලාවේදී මං ගියේ නෑ යා කියලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ මේ දැන් කාලේ අපිට තියෙන වාසිය තමයි බුද්ධ ධර්මයේ හොඳ දේවල් ලැබෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපි මේ ගිහිව ඉඳගෙන ආගමික කටයුතු කරන්න ගියාම හරියට මාර බලවේගය කියලා. එතකොට මේ බලංගොඩ ස්වාමීන් වහන්සේ කියන ඇත්ත මහත්යෝ ඒ ගියේ මහත්යෙකුට කියන්නේ මේ හොඳ වැඩ කරන්න කිව්වොත් මාර බලවේගය තියෙනවා. හැබැයි විපස්සනාවට ඇර. ඒ ලස්සනට කියලා තියෙන ඒ ස්වාංශ ඔය විපස්සනා භාවනාවේ විතර කෝක නැහැ. මොකද විපස්සනාට යන්නේ යකාට බය නෙවෙයි සෝනේ කිවල් හදාන්නේ. ඔය හෙට මෙහෙට කැස්සට කිඹිස්සට රලියව්වට අත්ත පහකට ගණන් ගන්නෑ. ඉතින් ඒ විපස්සනා තියෙන කෙනාට ඔය ඒක හොඳ පැත්තකට හිටියි. යාට තේරෙන්න පටන් ගන්නවා මේ එරියස් ඔක්කොම ගණන් ඉවර කරගෙන යන්න හදන්නේ දෙනවා කවදාකවත් නැති විදිහට චෝදනා නැති විදිහට වේදනා නැති විදිහට අභූත චෝදනා ය දන්නවා ඒ ඔක්කොටම උත්තරයක් තියෙනවා. ඔක කොහොම යන්නද? ඔක කොහොම එන්නේ පශ්චිම භාවිකයා තමයි. එයාට තේරෙනවා ඒකේ වාසියක් තියෙනවා. ඒකේ කියනවා මේකේ ඒ කතංකති භාවය දැනගෙන ශික්ෂාවේ ඉදිරියට යනවා යා. මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි මේ ධර්ම හැටි. නමුත් ඒ පශ්චිම භාවිකයන් නොවි ඉත්තම් භාවයේ නැත්තම් ඉත්තත්වේ තියෙන මමයා හිස්සර වෙච්ච කෙනාට කියන බලන්නකෝ කොච්චර වැඩ කරන්න ගියත් අරහෙන් කරදරයි මෙහෙන් කරදරයි කියලා චරුචුරුයි අඬාහෝ ගායමිනී ඥාරිජුරුයි ටිකට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා කමඨාන් වාර්තාවක් ලියනකොට ඒකේ ටෝන් එකක් තියෙනවා. අහගෙන ඉනකොට තියාගන්න පුළුවන් මේ මාංශය මේකට වික්ත ප්‍රතිබල සහිතව මේකට මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්ද නැත්නම් භාවනාන කරනවා තමයි යප්පා ඒ වුණාට බලන්නකෝ අරකින් කරදර මෙහෙන් කරදර කියලා
රේක්කයක් වගේ කරදර එකතු කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ඒගොල්ලෝ හිතනවා මේ විචිකිච්ඡා කියන නීවරණේ හැටි කියලා. නමුත් විචිකිච්ඡායිම හොඳ පැත්තක් තියෙනවා. ඒ හොඳ පැත්ත තමයි තමන් වැරදි පාරේ යනකොට මම දැන් මෙච්චර රාත්තල් ගාණක් කාලා තිනවා බඩේ මෙච්චර කිලෝ ගාණක් තිනවා කියලා වැටහෙනවා. අන්නේ වැටුනේ නැත්නම් එයා කවදාවත් ගොඩේ ඉන්නේ නැහැ. එහෙම නැත්නම් යෝගාවචරය දන්නේ නැත්නම් තමයි වැටිලා ඉන්න බව ගොඩ වෙන්නේ නැහැ. ඒ වැටිලා ඉන්න බව දැනගැනීම විචිකිච්ඡාවක් විදිහට තමයි තේරෙන්නේ. අන්නේ විහිිත භාවයක් විදිහට තමයි තේරෙන්නේ. කලකොල භාවයක් විදිහට තමයි තේරෙන්නේ. එතකොට කාගේ උදව්වෙන් හෝ නැතුව තමයි නැගිටිනවා. අන්නේ ඒ වැටෙන ගතිය සහ නැගිටින ගතිය සක්මන් භාවනාවේ වැඩි. ඒ නිසා සක්මන් භාවනා ජීවිතයට ලං කරගත්ත කෙනාට තේරෙනවා සක්මන් භාවනාව එච්චර හුරතලයක් නැහැ. ඔය කියන විදිහේ සමාධියක් කරෙමේ ඉන්නේ නැහැ. නමුත් චක්කමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා තියෙනවා. සක්මනේ ආවොත් සමාධියක් ඒක මේ ආවට ගියාට නැති වෙන්නේ. මොකද ඒක ක්‍රියාවක් කරන ගමන් ඇවිල්ලා තියෙන්නේ. ඇස් දෙක අරගෙන ඉඳද්දී ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා සක්මනේ ඇති වෙන සමාධිය ඉදිරියට ගෙන යන්න පුළුවන්. ඉතින් අපි අභාවගේට අවාසනාවට වගේ මේ මෑතක් වෙනකන් සක්මන කියන වචනේ භාවනා ලෝකෙට ඇවිල්ලා තිබුණේ නැහැ. තිබුණේම මේ ඉඳගෙන ඉන්න එකට තමයි. ඉඳගෙන ඉන්න එකට කතං ගතිය භාවය හරිම වසයි. ගොඩ ගන්න බෑ. ඒ වෙලාවට කරන්න තියෙන්නේ පොඩ්ඩක් සක්මන් කරලා බලන්න. සක්මනට කතං ගතිය භාවය එච්චර පෙන පුම්බන්නේ නැහැ. නෑනෝ නෙවෙයි එන්නේ නැහැ. ඒ නිසා මේ වගේ උපක්‍රම ඊටතදී එදින්දා වැඩ කරනකොට කාර්යශී බහුල වැඩ කරනකොට කතං කති කර කර ඉන්න වෙලාවක් නෑ වැඩ. එතකොට ඒකේ නාට තේරෙනවා මේවට මේ හිත කච කච ගන්නවට ඇතුළත දොඩමළු වෙනවට හොඳ দাঁඩි දාන්න. ඒ කියන්නේ ස්වේදේ කිය. ස්වේදේ වැඩි වුණොත් ඇඟ තර වෙනවා මේ කතං කති භාවය වැඩි. ඉතින් ඒක තමයි අද තියෙන ජීවන රටාවේ හැටි. ඒ වෙන හොඳට මහන්සිලා ඉන්න ගොවිතැන්පත් කරන ගස් නගින වගේ මිනිස්සුන්ට කල්පනා කරගෙන ඉන්න වෙලාවකුත් නැහැ. ඒ වගේ යෝගාවචරයත් ඒ හරියට යොදා ගන්නවා නම් ඒ කැට්ටියගේ ඒ කොරෝනා නෙවෙයි නිකන් කැස් ආයත් වෙලා හිටියට කමන්නේ මේ කොරෝනා වලට ඉන්නේ වීලි කැස්සක් මේක කොරෝනා නෙවෙයි. ඉතින් මේ මහන්සිලා ඉන්න මිනිස්සුන්ට මේ සාතත් නැහැ. ඔය කුඹුරේ වැඩ කරන කර ඉන්නකොට වක්කඩේ වතු ටිකක් බීලා නිකන්. ආයේ ඕකේ කවුරු හරි ෆිල්ටර් කරගෙන ඇවිල්ලා හරි මේකින් ඉඳන් බෙන්නේ. එනකොට නාන්නෙත් ওই වතුර එකමයි. අරක් බොන්නෙත් ඒකමයි. රගුල හොදන්නෙත් ඒකමයි. බීලා නිකන් ඉන්න. ඕකේ ආයේ මඩ ටිකක් කටට ගියයි කියලා කූඩල්ලෙක් කෑවයි කියලා ගාණක් නැහැ. ඒකේ ජීවිතේ හැටි. එහෙම නැතුව මේ ගේ ඇතුලේ පින්න පූල් ගෙඩි වගේ හදාගත්ත කුල්ලෙන් වාලා හැදෙන කට්ටියට තමයි ওই සාත භාවයේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් දරා ගන්න බැරි. විශේෂයෙන්ම කොරෝනා හැදෙන්නේ ඒගොල්ලන්ට තමයි. අර විදියට යන කෙනාට කතං කති භාවයේ කියන එක අදාළ නැහැ ජීවිතේට. කතං කති භාවයේ ජීවිතයට අදාළ වෙන්නේ මූලධර්ම කාර්යෙට විතරයි. එහෙම නැත්නම් කියනවා නම් මේ ප්‍රඥාව වැඩි කෙනාට ශ්‍රද්ධාව අඩු කෙනාට කතං කති භාවයේ කෙලෝරක් නැහැ. ඉතින් සම්බෑන්ති ඉතිහාසයේ භාවනාවත් වැඩිලා තියෙනවා. භාවනා නිසා භාවනා පිළිබඳ කතං කති භාවය. ඒක ලස්සනම කැලේ තමයි මේ මම ඒ සතියේට උනන්දිලා කටයුතු කරන කාර්යය ඒ කියන්නේ 70 80 වගේ දශකෙදී මේ සතිය කිසිම දවසක කිසිම බාධාවක් ඇති කරන පසු ප්‍රතිවාර ඵල ඇති කරන්නේ නැති බාධා ඇති නොකරන නැති ධර්මයක්. සතිය දෙන්නයි බැරි ගත්තොත් කතා දෙකක් නැහැ. නමුත් දැන් අවුරුදු 10ක විතර ඉඳලා සතිය වැඩිීමේ තියෙන ආදීනව කියවන්න පටන් ගත්තා. side effects and after effects පටන් අරගත්තා. ඉතින් සතිය වඩන්න එහෙම ඔක්කොටම බෑ. මෙන්න මෙහෙම වඩන්න ඕනේ. නැත්තම් සතිය වඩන්න බෑ. ඒක වෙන මේ පොදුවේ දෙන්න හදන ඔක්කොටම ඕක හරියන්නේ නැහැ කියලා මේ සතිය ආදීනව කතා කරන්න පටන් ගත්තා. මේ සතිය කතං කති භාවේ. ඉතින් මේ ළඟදී සම්මන්ත්‍රණයක් ගැන කතා කරන වෙලාවේදී ඒගොල්ලෝ කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ සතියේ තියෙන ආදීනව පිළිවෙලවත් දේශනයක් වෙන් කරන්න ඕනයි කියලා දවස් දෙකේ සම්මන්ත්‍රණය මම ඕන කෙනෙකුට එන්න කියන්නේ මගේ ගාවට දැන් අවුරුදු 3ක් කරනවා කිසිම බාධාවක් නැහැ. කිසිම නරකයක්වත් නැහැ මේකේ. ඔය තරපයා වලිගෙන් ඇල්ලුවක් කනවා. මං කියලා දෙන්නම් මේක කරන හැටි කියලා මං හයියෙන් කෑ ගහන්න පටන් අරගත්තා. ඔය කියන බයියෝ කොට ඉඳලා පීනන කට්ටිය. ඒ කට්ටියට සත්‍ය ගන්න ඉස්සෙල්ලා කල්පනා කර කර ඉන්න. මේ සතිය එහෙම කරන්න දෙන්නේ බහැලා කරන්න පුළුවන්. කරලා බලනකොට පේනවා ඒ සතියෙන්
සක්මනට හිර කරන්නේ පරියන්කයට යනවා තමයි වෙන්නේ. පරියන්කයට හිර කරන්නේ සක්මනට යනවා එදින්දා වැඩ වලටත් යනවා. ඒකට භාවනා කියන එකක් නැති වුණා සතියක් පවත්වන්න පුළුවන් වෙනවා. එතකොට අර ඇතුළත එන මේ දෙගිඩියාව කතංකති භාවය විචිකිච්ඡාව නොයනව නෙවෙයි. ඒක නිසා මේ ඕන විස බීජයක් ආපුවාම අවුවට දාන්න ඔක්කොම ඉවර නොමිලේ ලැබෙන්නේ ලෝකෙ තියෙන බරපතලම විස බීජ නාශකේ. හෙලි කරන්න. හෙලි කරපුවාම ඉවරයි. මේ සතිය ඒක ආරාධනා කරනවා. හැම වෙලාවෙම ආරාධනා කරනවා ඕන තියෙන දෙයක් කෙලින්ම හෙලි කරන්න. ඒ විවෘත භාවය තුල කතංකති භාවයට ඉන්න බෑ. ඉතින් ඒක නිසා ඒකේ තියෙන චරිත ලක්ෂණයක් මේ අද තියෙන මේ අධ්‍යාපන ක්‍රමේ සහ අද තියෙන මේ සදාචාරයට ලක් වෙන මිනිස්සු අනිවාර්යයෙන්ම කතංකති. ඒගොල්ලෝ ඇතුළත මේ කරන හැමදේම කරනවා. හැමදේම සැකයි. ඉතින් ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. වැරදි වෙලාවේ ඉන්නේ තැකේ කියලා දන්නවනම් වැරදි බව දන්නවනම් ඒක ශික්ෂාට යොමු වෙනවා. ඉතින් ඒක නිසා තේරුම් අරගන්න ඕනේ කතංකති භාවයේ හටගන්මක් සහ ඉවරයක් තියෙනවා. ඒක හැම වෙලාවෙම නරක නෑ. ඉතින් ඒක නිසා ඒ කතංකති භාවයෙන් තමයි අපි මේ හිත කියන දෙයි කය කියන දෙයි අතර සම්බන්ධය අපි දැකගන්නේ. ඉතින් ඒක නිසා මේ බුදුවරු දන්නවා ඒ කියන විචිකිච්ඡාවත් අනිත්‍ය ධර්මයක් බව. ඒක ඇවිල්ලා හැමලා නරකම කරලා යන්නේ. සමහරලාට උපතිස්ස කෝලිත දෙන්නට වගේ ඒ තමන්ගේ ඔක්කොම කරපු ඒ චරිතය ඔක්කොම අයින් කරලා කොහෙදෝ නැති අසජි හැමතුරු මුණ ගස්සන්න අහම්බයක් සිද්ධ වෙන්නේ කතංකති භාවය. ඉතින් ඒ දේ සමහරලාට තමන් දැනගෙන කරනවා සමහරට දැනගෙනත් නෙවෙයි කරන්නේ ඒකට කියන්නේ ග්‍රහය අරයි යනවා කිය. එතෙන්ට ගිහිල්ලා අතාරින්න. යන්න ඉස්සෙල්ලා අතුලත තියෙනවා මේ යන පාර හරි නෑ කමින් කලයි is no good කියලා යන්න පටන් අර ගන්නවා හොයන්න පටන් අර ගන්නවා. අන්න ඒ ගතිය නිසයි අපි මේ වගේ තැනක එක වහලක් හැට එකතු වෙලා තියෙන්නේ. අපි තනියම පැත්තකට වෙලා ඔන්නම කතංකති වෙලා තිබිලා තියෙනවා. අපි මේ අසාර්ථක වෙලා හරක් මරලා පොලිසියෙන් එළවුණාට කැලිය අප කට්ටිය බන් නෙවෙයිනේ. එහෙම නැතුව කණ්ඩ නැතුව හොයාගෙන ආපු කට්ටියත් නෙවෙයි. නැත්නම් ඒ කට්ටිය මේ එක වහලක් ළඟට එකතු වෙන්න එක විදියක අපි ළඟ තිබිලා තියෙන කතංකති බයකට කියන්නේ ඉන්ක්වයරිං මයින්ඩ් කියලා. එහෙම නැත්නම් මීමන්සා නුවණ කියලාත් කියනවා. ධම්ම විචේ කියලාත් කියනවා. විචාරේ කියලා වචනේ සඳහන් කරනවා. විතක්ක ਵਿਚාරවල ਵਿਚාරයේ තියෙන්නේ කතංකති භාවයක් තමයි. ඉතින් ඒකේ කොච්චරක් දුරට ඒක සෞඛ්‍ය සම්පන්නව පාවිච්චි කරනවද කොතරකින් එහාට ඒක තමන්ගේ මේ සෞඛ්‍යයට බාධා කරනවද කායික මානසික කියන එක හරිම අමාරුයි තේරුම් ගන්න. ඒ තරම මේක චපලයි. එයාට මට හොඳ නරක දෙකම තියෙනවා. අන්න ඒකත් ඒ කතංකති භාවයත් බුදුරු දැනගෙනයි දේශනා කරන්නේ ඤත්තා පෞත්තෝ සමනේන ධම්මා. මේ ටික දන්නවා බුදුහාමුදුරුවෝ. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා මාව විවේචනය කරනවා දැක්කොත් මං හිතන්නේ එක එකකින් අයින් කරන්න. එයා මගේ හතුරෙක් විවේචනය කරන්නත් බෙන්න බෑ කියලා. බුදුමේ පණ්ඩිත ශාන්ති කියනවා විවේචන જાති දෙකක් තියෙනවා. සාධනීය සහ අසාධනීය කියලා. එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ටිව් ඩිස්ට්‍රක්ටිව් කියලා. එයා කියන දේ සාධනීය එකක් නම් බාර ගන්න. අසාධනීය එකක් නම් ගණන් ගන්න එපා. ඇහුන් නැතුවගේ නිකන් ඉන්නේ කියලා. යාට කියන්න අයිතියක් තියෙනවා. ඒ කිව්වට නාස්තික විවේචනද ආස්තික විවේචනද කියලා බලලකමයි ඇති වැඩි තියෙන්නේ. එහෙම නැතුව මං එන විවේචනය කරන්න එපයි කියලා කිව්වොත් එහෙම තමයි මගේ ජීවිතේට බලපාන හොඳ විවේචනයක් කතංකති භාවයක් සහිත කෙනත් මම දුරතියම මේ ප්‍රතික්ෂේප කරනවා මං හනමිටි කාර්යයක් නා. එහෙම කරන්න ඕන කමක් නැහැ. බුරුමේ සාමාන්‍ය ස්වරූපය ඒක තමයි. බුරුමේ සාමාන්‍ය සදාචාරයට යන්නේ. නැත්නම් බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ අමුතුම ಜಾති මිනිස්සෙක්. සම්පූර්ණ බටේර චින්තනයේ ඔක්කොම පිළිඅර ගන්න. ඒ අනුව වැඩ කරනවා. ඒත් බුරුම බණ තමයි කියන්නේ. ආය වෙන මොනවාක්වත් නැහැ. අර ක්‍රමයට කියලා දෙනවා. ඉතින් ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලාට ඒ කතංකති භාවයෙන් හානි වෙලා නැහැ. බටේරින් එන හැම කෙනාම කතංකති භාවයෙන් ආතුර වෙලා ඉන්නේ. ඊට පස්සේ කැඳේ ගල බේරුව වගේ කාරණාව කියලා දෙන්න පුළුවන්. මොකද ඒක මේ නරක දෙයක් විදියට ප්‍රතික්ෂේප කරලා නැහැ. කතංකති භාවය පිළිබඳ හොඳ පරිචයක් තියෙනවා. හොඳට තේරුම් අරගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අනුන්ගේ කත්තිය මේ තමන්ගෙටම එන කතංකති භාවයටත් අපි අනුකම්පා කරන්නේ නැහැ. ඒ මොකද අපේ හිත විපස්සනා කරන්නේ නැති නිසා. අපේ හිත නිතරම සමතේට අදින නිසා, පරියන්කේටම අදින නිසා කතංකති භාවයෙන් වැඩ ගන්න විදියක් නැහැ.
කතංගති භාවය කියලා කියන්නේ අධික ජවයක්. අධි වේගයක්. ඉතින් ඒක හසුරුවා ගන්න බැරි වුණොත් ඉතින් වැරදි නිගමන වලට එනවා. නමුත් ඉස්සලා මං කියන්න උත්සාහ කරා වගේ විපස්සනා ඥානයකට යන්න ඉස්සලා හිත සම්පූර්ණ කලබල අර මැජික් කාර්යය අස්පෙන්දුවක් පෙන්වන්න ඉස්සලා බෙරේ හොල්ලන්නේ කට කාලා හොල්ලනවා වගේ තමයි තේරෙන පටන් අර ගන්නවා. හිත ඇතුලේ අධික වේගයක් එන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වේගය එනකොට මේ ශක්ති වැඩි වෙලා ද්‍රව්‍ය අඩු වෙන්න පටන් අර ගන්නවා. ඔක්කොම නිකන් ජවයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මගෙන් පාලනයෙන් තොර වෙලා උඩුලඟට හරුංගලේ ඇල්ලුවා වගේ ජව කැවුනා වගේ ජවයක් එන්න පටන් ගන්නවා. ඉතින් අර ජීවිත ආශාව වැඩි කෙනාට ඉත්ත භාව වැඩි කෙනාට මේකට බයයි. මේකට ආධාර කරන්න දන්නේ මොකද යා මේ වෙනසටම කැමති නැහැ. අනිත්‍යටම කැමති නැහැ. නමුත් අර විපස්සනාවේදී කාය ජීවිත නිර්පේක්ෂව යන කෙනාට නම් මේක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නම් තමයි. ඒක ලොකු ට්‍රයිල් ඇන්ඩ් එරර් මෙතඩ් එක නැත්තම් සූදු කෙලීමක් තමන්ගේ ජීවිතයත් එක්ක සිද්ධ වෙන්නේ. අන්නේම 2 3 4 5 6 7 8 9 10ක් වැඩේ වෙන්න ඕනේ කෙනෙක් මරණයට යන්න ඉස්සලා. ඒ වගේ අසීරුත අවස්ථා රාශියක් ගෙවන්න වෙනවා. අන්නේ ගෙවිමේදී මුලින් එනෙව්වට පසුබාන කෙනාට ඉස්සරහට විභාගයට ප්‍රශ්න පත්‍රයවත් හම්බ වෙන්නේ නැහැ. ඉහළ පන්තියට සමර්ථ වෙන්න වෙන්නේත් නැහැ. ඒ තරම්ම මෙට්ටහි වෙන ක්‍රමයක් මේ රේඛීය ක්‍රමයට අධ්‍යාපනය තුලින් ළමයට දීලා තියෙන්නේ අලුත් දෙයට හැඩ ගැහෙන්න දන්නේ නැහැ. ඒ අලුත් දෙයට හැඩ ගැහෙන්න දාන්න ලෝකේ තියෙන ආයතන දෙකයි මන් දන්නේ මේ භික්ෂුවයි බාලදක්ෂ ව්‍යාපාරේ විතරයි. අනික සේරම තමන්ට ඕන විදිහට පරිසරය හදාගෙන ඒක ඇතුලේ සෙල්ලම් පෙන්නන ලෝකේ. බාලදක්ෂ නෑ හොඳ ගියක් තියෙනවා. කැලේ අතල දාලා ගිහලා කැලේට ගිහලා ගිනි ගොඩක් ගහගෙන කැලේ තියෙන කෝටු ටිකක් කපාගෙන දර ටිකක් අහුරගෙන ජීවත් වෙනවා. පැවිද්දත් ඒ වගේ ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා ඒ අලුත් ජීවිතේ බැඳීමකින් තොරව ගත කරනවා. ඉතින් මේ විදිහට මේ කතංකති භාවයට හේතු වෙන සාතංච මේ සැප වේදනා දුක් වේදනා කියන දෙක මේ නිර්මිත බුදුරජාණන් වහන්සේ ඊගාට අනුව ඒකට හේතුව මොකක්ද කියලා. ප්‍රිය භාවයට හේතුව ඡන්දය, ඡන්දයට හේතුව සාත. එතකොට මේ ප්‍රිය මේ සහ අප්‍රිය වේදනා ඇති වෙන්නේ කාරණා මොකද්ද? කුමක් නැති කල්ලි ඒ සාත භාවය නැති වෙන්නේද කියලා බොහොම මේ හරියට උත්තරේට මෙහෙයමක් ඇති යදවුමක් ඇති උත්තරයක් ප්‍රශ්නයක් අහනවා. එතකොට ගෞතම සරුවචනා සඳහන් කළා කියනවා මේ සාත අසාත කියන මනාප අමනාප කියන වේදනා දෙකට හේතුව ස්පර්ශය. යම් තැනක ස්පර්ශයක් නැත්නම් එතන සාත අසාත භාවයක් නැහැ. ඉතින් අපි ඒක දෙවිතියකට අපේ විපස්සනා ජීවිතේට බලපානවා. අපිට ලෝකේ ජීවත් වෙන වෙලාවක ඇහැ කන දිව නාසය කය මන කියලා අපි ඇහැට ගොදුරු වෙන රූපයක් එක්ක මුලිච්චිලා කටයුතු කරනකොට ඒ වෙලාවට ඒ පරිසරයේ තියෙන ශබ්ද අපිව ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වෙලාවට ඒ පරිසරයේ තියෙන ගඳ අපිව ස්පර්ශ කරන්නේ නැහැ. දිව ස්පර්ශ කරන්නේ නැහැ, කය ස්පර්ශ කරන්නේ නැහැ. මොකද අපි රූපෙටත් එක්ක මත් වෙලා. ඉතින් එතකොට ඒ වෙලාවේ එන ශබ්ද අපිට රස විඳලා නැහැ අපි. හද්ද නැති වෙලා කියලා වගේ තමයි පේන්නේ. සද්දයක් තියෙන රස විඳින්න බෑ. ගන්ධ රස පහත විඳිනව අසාත සාත දෙකට වැටෙන්නේ නැහැ. මේක අන්වේ ඥාණයෙන් අල්ලන්න පුළුවන්. ණය විපස්සනෙන් අල්ලන්න පුළුවන්. ඉස්සර හිතුවේම බෑ කියලා දැන් ක්වොන්ටම් ෆිසික්ස් වලින් පෙන්ලා දෙනවා. පොසිබිලිටි එක තියෙනවා. අපි මේකට නතු වෙච්චාම නැහැ. දෙක ඊට ටික assume. මේ හොඳට ගොරෝසුවට ඇතුළත පේන හුස්ම බලබලා ඉඳද්දී සියුම් වෙලා අතිසියුම් වෙලා නැතිලා යනවා. අන්න එතෙන්ට යනකොටත් පැහැදිලිවම ප්‍රකාශ කරනවා යෝගාවචරත් ප්‍රකාශ කරනවා අටුවාවත් පිළිගන්නවා ස්පර්ශය නැතිනොයි. ආනාපානෙ නැතිනොයි කිය. ඉතින් එතකොට පේනවා මේ මනාපමනාප දෙක අරමුණක් තියෙන තාක්කල් තියෙනවා ස්පර්ශයක් තියෙන කාලයක් තියෙනවා. නමුත් මේ අරමුණේ යම් පැතිකඩවල් තියෙනවා අපේ ඉඳුරන්ට අල්ලන්න බැරි. අපේ ඉඳුරන්ට ඒක ගූඪ වෙලා යනවා, গুপ্ত වෙලා යනවා. අන්න ඒ වෙලාවේදී ඒ
අරමුණ අපි ස්පර්ශ කරන්නේ නැති තාක්කල් අපිට ස්පර්ශයේ අරමුණ વિશે සාත පහවෙන්නේ නැහැ. ඉතින් මේක අවුරුදු 100ක් ගත කරත් හුඟ දෙනෙක් ස්පර්ශ කරන්නේ නැතුව දැනගන්න නැතුව තමයි මැරලා යන්නේ. භාවනාදී අපි කරන්නේ හොඳටම අරමුණ මතු කරලා දීලා අරමුණට මුණ දාන්න. මුලිච්ච කරවලා කියනවා ඔක හොඳට බලන්න ඉන්නකෝ. ඉතින් මෙයා බලාපොරොත්තු වෙන මේ පිටිසිතුමක් වගේ මම දිහා අරමුණු උදේන්ද හැන්දකම් බලන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ අරමුණේ සියුම් භාවයටපත් වෙනවා, දුරස්ත වෙනවා, පිටතට යනවා, මනාපමනාප වෙනවා. ওই වෙනස් වෙනකොට ඒ වෙනස් වීමට හේතුව ඒ අරමුණ භවයක තත්වක ඉඳලා විභව තත්වයට මාරු වෙනවා. ඒක සමාහලාට රූපාරම්මණය රූප සංඥාවක් බවටපත් වෙනවා. ඉතින් මේ රූපේ රූප සංඥාවක් බවටපත් වෙනකොට ලෝකයේ විශාල භාවනා ලෝකයේ විශාල පෙරලියක්. භාවනා යෝගාවචරයේ ජීවිතේ මේ කොරෝනා වලට වැඩිය සැර පෙරලියක් සිද්ධ වෙනවා. එයා හිතන්නේ මේ ස්පර්ශ කරපේක ස්පර්ශයමයි. ඒක ස්පර්ශ නොකරන අවස්ථාවක් නැහැ කියලා. අපේක්ෂා කරන්නේත් නැහැ. තියෙනවා නම් පේන්න ඕනේ, පේන දේත් එතන තියෙනවායි කියලා. නමුත් ඒ පෘථග්ජනය එහෙම තමයි කල්පනා කරන්නේ. ආර්යනාචිතිය මතක් කරලා තියෙනවා මේ තියෙන කිසිම දෙයක් මේ පේන කිසිම දෙයක් එතන නැත්තේ නේ. ඒ වෙනුවට පුරාවට හැමතැනම තියෙන නිවන පේන්නේත් නැහැ. බුණ જાතියෙන් බැලුවත් පේන්නේ නැහැ. ආර්යනාචිට පේන්නේ හැමතැනම නිවන තියෙන මේ දේවල් වල ඇත්තෙම නැහැ කියලා. ඒ නැති හිස් දේවල් ටික මේ රූප ටික පෘථග්ජනයට පේනවා, නිවන පේන්නේ නැහැ. ද්වේතානුපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පෘථග්ජනය පේනවායි කියනවනම් ඒක රහතන් වහන්සේට පේන්නේම නැත. රහතන් වහන්සේට පේන දේ පෘථග්ජනයට පේන්නේම නැත. අන්න ඔය පෙරලිය අපි හිතනවා අවුරුදු 7ක් යන්නේ ওই පෙරලියට කියලා නෑ. ওই පෙරලිය බොහොම ශීඝ්‍රව සිද්ධ වෙනවා. අනන්තරව ඒ සිදුවෙන සමාධිය තමයි සඳහන් කරලා තියෙන්නේ ඒ අන්‍යතරව සිදුවෙන සමාධිය පුදුමාකාර ආශ්චර්ය ධර්මයක්. සමානන්තරිකමාහු අඤ්‍යතරික සමාධිය. ඉතින් ඒක Taman තුල තියෙනවා කියලා කවුරක්වත් පිළිගන්නේ නැහැ. මේ තියෙන දේ ඒකාන්තෙම තියෙනවායි කියලා. එහෙම නැත්නම් මේ එයින් එපිට මේ බලපු නිසා නොපෙන්න හරියක් තියෙනවායි කියලා දැනගන්න බෑ. ඒක අපි යටිහිත කියලා කියනවා. ඒක අපි කියනවා ගුඪ ධර්ම, গুপ্ত ධර්ම කියලා. නැත්නම් ආධ්‍යාත්මය කියලා කියනවා. එහෙම නැත්නම් අපි මේ අද්භූත ධර්ම කියලා. ඒ මොකද ඒක මේ දෙකම එකසාර ස්පර්ශ කරන්න බැරි නිසා. ඉතින් ඒ නිසා මේ ස්පර්ශයක් දීප ස්පර්ශය පෙරලෙන බව, විනාශ වෙන බව විද්‍යානුකූල භාෂාවෙන් කියන්නේ අපි null hypothesis එකක් දීලා ඒ දීපු null hypothesis එක disprove කරන්න හදනවා. නැස්චාර්ථ උපකල්පන දීලා නැස්චාර්ථේ නිෂේධනය කිරීම තමයි මුළු භාවනාවම කරන්නේ. විශේෂයෙන්ම විපස්සනා භාවනාව. ඒ නිසා යෝගාවචරය හිතනවා අරමුණක් ඇල්ලීමෙන් අරමුණ මතුවීමෙන් තමයි භාවනාව පටන් ගන්න කියලා. නෑ භාවනාව ඉවර වෙන්නේ කියලා. අප්පා දැන් නම් මට ආනපනේ අහුණා. දැන් නම් මට ඇවිදිනකොට කකුල පොළවේ වදිනවා තේරෙනවා. දැන් නම් හරි කියලා. නැත් එතන තමයි පටන් ගන්න තැන. වැඩ ගොඩක් තියෙනවා දිගට ඉස්සරට යන්න. ඒ පේන දේ වැටහිච්ච දේ ඉවර වෙනකම්ම. දිගට බලන්න තමයි ඔය අට්ඨාරස විපස්සනා සත්ත්ව විසුද්ධි ආදි වශයෙන් පෙන්ලා තියෙන්නේ. ආනේ ටික සිදුවෙන වෙලාවෙදි පේනවා මේ සාත භාවයට හේතු වෙන ස්පර්ශය භවය විභවය කියලා අල්ලන්න අත ගන්න පුළුවන්. ඉන්ද්‍රිය ගෝචර වෙන තැනක් තියෙනවා, ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැත් තැනක් තියෙනවා. අන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැත්ැන්ට යනකොට තමයි අපිට නිදිමතක් එන්නේ, කම්මැලි වෙන්නේ, එපා වෙන්නේ, සැක ඇති වෙන්නේ. ඉතින් යෝගාවචරය මේකට අපි හවස හම්බ වෙනවනේ. ඒතර කමඨාන් වාර්තා ලියනෙවෙන් බලන 100ට කීයක් එහෙම ඒ පෙනිච්ච දේ නොදෙනී පැත්තට යෑම ප්‍රශ්නයක් කරනද ලියන්නේ කියලා. එහෙම නැත්නම් නොපෙනිච්ච දේෙන් ආයෙ පෙනෙන දේ මත වෙනක ලොකු ප්‍රශ්නයක් කරගන්න. ඒ මොකද අර ස්පර්ශය අනිවාර්යයෙන්ම පිටිසිතුම් රූමෙන් පිටු නොපාවිති කියලා ඒක දිගටම ස්පර්ශ කරමින් තියෙයි කියලා නිත්‍ය සංඥාවේ තමයි තියෙන්නේ. එතකොට ඒක සංඥා විපල්ලාස හතරක නිත්‍ය සුඛ සුභ ආත්ම කියන විපල්ලාසයේ තියෙන්නේ. ඒක අනිත්‍යයි කියලා දකින්නකොටම යෝගාවචරය සහලවනවා. එහෙම සහලවපු නැති කෙනෙක් නැති තරම් භාවනා පරිශදයක. නමුත් කිසිම කෙනෙකුට ඒක දරා ගන්න බෑ. අනුග්‍රහ කරන්න බෑ. භාවනායේ දියුණුවක් බව දන්නේ මේ ස්පර්ශය ස්පර්ශ නොකරන වෙලාවක් තියෙනවා. ස්පර්ශය ස්පර්ශ නොකරන වෙලාවට යනකොට
පුද්ගලයා වෙනස් වෙලා අරමුණ වෙනස් වෙලා භාවනා වෙනස් වෙලා. ඉතින් ඒක හරි අමාරුයි රේඛීය ක්‍රමයට ලියන රචනයක විස්තර කරන්න. හැබැයි ඉතින් උත්සාහ ගන්නකොට ඒක විස්තර කරන්න කවුරු හරි උත්සාහ ගන්නකොට ආගෙන ඉන්න කෙනාට තේරෙනවා මේක තමයි වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ බුදුන් පඬිස්සවාංශ කියනවා තමන් උත්සාහ කරනකොට මේ අස්සජාම්තුරු කියන දේ මේ කෝලිත පරිබ්‍රාජික දහසක් නැයින් තේරුම් ගන්නවා වගේ කියනකොට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒව භාෂාවට දාන්න බෑ. භාෂාවට දාපු ගමන් ওই ව්‍යාකරණ රටාවට සහ වචන වලට අහුවෙච්ච ගමන් ඒ පණිවිඩෙ මැරෙනවා. භාෂාවට දාන්න පුළුවන් මේ කියන්නේ පළතුරු අපි කන්නේ ඉක්මවල තියාගන්න ඕන. අවකට ප්‍රිසර්වේටිව් දාන්න එපායි. ප්‍රිසර්වේටිව් දාපු හැම පළතුරු ආර්ශා කරන දාන හැම පළතුරු යුෂ ආර්ශා කරන දාන හැම ප්‍රිසර්වේටිව් එකක්ම පිළිකා ජනකයි. කාසිනෝජෙනි. එදා කියනවා කන්නේට ගිහලා ගහමුල වැටලා දින කණ එක එකයි. බෝතල් කරලා තියෙන එක આવොත් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙනවා. ඒ වගේ තමයි මේ දේශනා කරනකොට ඒ වැටහෙන දේ පොතකට දාලා වෙන විදිහකට ගන්න ගියොත් ඒක ඒ අරසක ද්‍රව්‍ය දැම්මහප ගමන් ඒ වෙන දෙයක් පාටපත් වෙනවා. යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා. ඒ නිසා මේක තමන් විශ්ීම තම නැන පමණින් දැන ගන්න ඕන දෙයක්. මේ ස්පර්ශයක් දීලා ඒ ස්පර්ශය දිහා බලන ඉන්න කියන එක. ඉතින් ඒ දෙනකොටම එයා ඒක ස්ථාවර දෙයක් වෙන්න ඕන, නිත්‍ය දෙයක් වෙන්න ඕන කියලා හිතාගන්න එක ඒ පුද්ගලයාගේ ඔළුවේම තියෙන දෙයක්. ඒ අනුව තමයි කමඨාන් සුද්ධ කරන්නේ. ඒ අනුව තමයි භාවන දිහා බලන්නේ. කොච්චර කාලයක් යයිද මේ ඉදිරිපත් කරගත්ත අරමුණේ අභාවය එහෙම නැත්නම් ක්ෂය වීම, වැය වීම, නිරෝධය, විනාශ වීම බලණ්ඩයි දුන්නේ කියලා තේරුම් අරගන්න යෝගාවචරයට ඇති වෙන වෙනස මේ මාං අතේ මට දීලා තියෙන්නේ මේකේ රකින්න අරස කරන්න නෙවෙයි, මේකේ වැය වීම දකින්නයි, ක්ෂය වීම දකින්නයි කියන එක මේ ආධ්‍යාත්මික සීදීනසා ගැනීමක් වගේ කියලා තමයි කියන්නේ. තමන්ගේ සීදීනසා ගන්න කියන වගේ මේ අතර දීපයක මේ විනාශ වෙන හැටි බලන්න කියලා. ඉතින් ඒක ලොකු අභියෝගයක්. ඒ මේ නිකන් කුරානේ සඳහන් කරලා තියෙනවා ඒ නබි නායකතුමාට අවුරුදු 80ක් විතර වෙනකොට වගේ. මට මතක නැහැ වයස. දරුවෙක් හම්බ වෙනවා. ඉතියාගේ නෝනා කියන කොහොමඩක්වත් වෙන්න බෑ කියලා. දේව පණිවිඩයක් කියනවා අපිට ළඟදීම දෙයයන් දරුවෙක් දෙන. ඒකෝට ආර අම්මන්ට කියනවා මම දැන් හොඳටම නාකි. නමුත් දරුවෙක් හම්බ වෙනවා. ටෙලායිස්ත මොකද්ද කියලා නමක් තියෙන මට මතක නැහැ. ඊට පස්සේ දරුවා සාමාන්‍ය වැඩි විපත් වෙලා ඉන්නකොට මේ දෙයයන්ාංශ කියනවා මේ දරුවා මරලා බිලි පූජාවක් දෙන්නේ. දැන් එතකොට මේ නබි නායකතුමා මේ දරුවට කියනවා පොරොන්දු වුණ නිසායි දරුවෙක් හම්බුනේ අපිට පුතේ වරින් යන්න ගල් ගහවකට මේ බිල්ල මේ අපිට පූජාවක් දෙන්න තියෙනවා. දරුවා අරගෙන ගිහිල්ලා දරුවා දන්නේ නැහැ ගෙනියන්නේ මරන්න කියලා. ගිහිල්ල ඉවර වෙලා මූණ වහලා පිහි අදිනකොටම ඒතවත් දරුවට හිතා ගන්න බෑ මේ මෙච්චර මං ආදර කරන තාත්තා මරන්න හදන්නේ කියලා. එතකොටම දේවදූතෙක් ඇවිල්ලා පිහි උතර ගන්න. ඇවිල්ලා කියනවා "බොයි දැන් මරන්න ගියා නම් මැරුවේ නැතත් කමන්නේ. ඒක තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන දෙයයන්ාන්සර ඕනලා තියෙන ඔබේ විශ්වාසය දැනගන්න. උඹේම දරුවා ඔබ මරන්න ඕන." ඉතින් වෙන කෙනෙකුට ඒක කියනකොටත් ක්ලාන්ත වෙනවා. ඒ කොහොමද කරන්නේ මේ දෙයයන්ාංශේ දුන්නට දරුවා මට දෙයයන්ාංශට පුළුවන් දේ දරුවගේ අමුලේ පූජා කරලා බිලි පූජාවක් දෙන්න. ඉතින් නබිනායකතුමාගේ තියෙන ශ්‍රද්ධාව පෙන්වන්නේ ඒ තමන්ගේම එකම දරුවා දියෝ දීප දරුවා දෙයයන්ට දෙන්න ලෑස්ති. අන්න ඒ වගේ අපි මේ මවාගත්ත සක්කාය දිට්ඨිය මේ අරමුණට තමයි ආරූඪ කරන්නේ. අපි මූල කර්මස්ථානයේ වෙන්නේ සක්කාය දිට්ඨිය තමයි. තණ්හාව තමයි. මානෙ තමයි දිට්ඨිය තමයි. ඒ අරමුණට විනාශ වීමක් දකින්න, ඒ අරමුණේ ස්පර්ශ විනාශ වීමක් දකින්නයි කියලා කියන්නේ තමන්ගේ සක්කාය දිට්ඨිය, තණ්හා මාන දිට්ඨි සීදීනස ගැනීමකට ලක්කරනද. ඉතින් ඒ දෘෂ්ටි කෝණයම ඒ විදිහට භාවනා කරන දෘෂ්ටි කෝණය ගන්නම කොච්චර කාලයක් ඇයිද කියන්න බෑ. අපි මේ භාවනා කරන්නේ එහෙම දෙයකටද කියලාවත් දැනගන්න සෑහෙන කාලයක් ඉතින් ඔය යන විදිහට වටවලල්ලි යමින්
ගියාට පස්සේ තමයි අර තියෙන්නේ ওই විදිහට බැලුවා නම් කී සැරයක් අපිට අරමුණෙන් අපි ඈත් වෙලා තියෙනවද? අරමුණ ස්පර්ශ කරන්න බැරි තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකට අපි ඉසాత බැඳගෙන නෝ බලන්නකෝ මයිලක තියෙන පොරෝ ගඟට වැටුණු. මට දැන් පොරවක් නැතුව ජීවත් වෙන්න බැරියෝ කියලා ඉතින් කෑ ගහනවා. අර කබන්න තියෙන පොරෝ නැති වුණා කියලා. ඉතින් ඒක තමයි භාවනා මධ්‍යස්ථාන වල තියෙන්නේ. එහෙම නැතුව මේ අරමුණේ ස්පර්ශය පෙන්නලා ඒ අරමුණේ ස්පර්ශය නැතිවීම දිහා හරියට තමන්ගේම දරුවා තමන්ගේ අතේ මැරෙද්දී ඒක දිහා බලා ඉන්නා වගේ විස්තර කරන්න හදනවයි කියන එකක් අපේක්ෂා කරන නිසා සර්වඥාන්සේට දොස් කියනවා හැම ආගමික නායකයෙක්ම අපගබ්බෝ අර්ථරසෝ අකිරියවාදෝ උච්ඡේදවාදෝ කියලා මේ ලෝකයා මේ ලෝකේ රස විඳින්න කතා කරනකොට මේ ඔබ වහන්සේ මේකේ අකිරියවාදයක් කතා කරනවා කියන්නේ. ඉතින් ඒ අනිතීර්ථකයන් සර්වඥාන්සේට කරන මේ චෝදනාව අද බෞද්ධයම කරනවා. මේ බුදුරජාන් වහන්සේගෙත් එක්ක අපි අනුගමනය කරන විපස්සනා කියන්නේ අපි මෙතේ කාස කරපදයෙන් අතහරින්න වෙන එක. තණ්හායේ ජායති සෝකෝ කියනකොට කියනවා මිතකොට මේ කොහොමද වෙසක් තොරණක්වත් බලන්නේ? කොහොමද වෙසක් කූඩුවක්වත් හදාන්නේ? කොහොමද වෙසක් එකටවත් අපි භක්තිගත ගායනාවක්වත් කරන්න කියලා බරපතල ප්‍රශ්නකට මතුවේ. ඉතින් ඒක තමයි මේ කරන්න බැරිකම නෙවෙයි ප්‍රශ්නේ. අර හිත ඇතුලේ අපි ළඟ තියෙන ඒකට අකමැත්ත ස්පර්ශය නොකරන වෙලාවට පුසන්ති පස්සා උපතින් පටිච්ච නිරූපදින් කියන පුසෙය්‍යම් පස්සා කියලා කියනවා. අපි මේ දේවල් ස්පර්ශ කරන්නේ අපේ රුචිකත්වය අනුව. අපි බලාපොරොත්තු වෙන දේ අනුව. එහෙම බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් ඒක හිතා ගන්න අමාරුයි. නැත්නම් ඒක තමයි කියන්නේ ඒ සොක්‍රටිස් ඇතෙන්ස් නගරේ හරහා යනවා. නගරේ පුරා මිනිස්සු බඩු ගන්නයි විකුණන්නයි ඇවිල්ලා එන කලබගෑනියි. මේ නගරේ පැන්නට පස්සේ කියන එක හරි පුදුමයි ආශ්චර්යයක් මට මේ නගරෙ මෙච්චර දේවල් තියලා කිසිවක් අවශ්‍ය නැහැ කිය. ඒ කිසි දෙයක් මම ස්පර්ශ කරන්නෙත් නැහැ. මම ළඟ මේ දෙයකට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒකේ මේ ස්පර්ශ කරන්නේ අපිට අවශ්‍යතාවයක් තියෙන උපදියක් තියෙනවනේ තමයි. උපදිය නැත්තම් ස්පර්ශ කරන්නේ නැහැ. ඒක ඊටත් වැඩි වැදගත් දෙයක් තමයි මෙහෙම දෙයක් සොක්‍රටිස් කියන්නේ හිතිච්ච එක. මේ විශාල සීලමක් කරා පොලක් කරා විල පොලක් කරා සාවත්‍ය හරහා මම යනවා. මට මොකුත් එපා. මට මොක අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේක කියන්නේ හිතන එක තමයි සොක්‍රටිස්ගේ තියෙන විශේෂත්වය. යත් එක්ක අනානිත් කෙනාට තේරෙන්නේ නැහැ. මේ මිචු රණ්ඩු කරනවා, හෙට්ටු කරනවා, බඩ විකුණන්න හදනවා, ගන්න හදනවා. ඒගොල්ලෝ උපදි තියෙන නිසා ස්පර්ශ තියෙනවා. පුසන්ති පස්සා උපදි පටිච්ච. මේ පෙන්නන දේෙන් කොයි එකද අල්ලන්නේ? ඒ උඹ ගිනාපු ආසාවේ හැටියට තමයි ලබාවපන් හැටියට තමයි බබා හම්බෙන්නේ. ඊට පස්සේ අල්ලගත්ත දේ තම මොහොතකින් නැති වෙනවා. අල්ලගත්තේ නැති දෙයක් වෙනස් වෙනවා. ඒකෙන් දුක එන්නේ නැහැ. අල්ලගත්ත දේ වෙනස් වීමෙන් තමයි දුක එන්නේ. ඒක නිසා ඒ තමන් සංස්කරණය කරගත්ත දෙයක් තියෙනවා නම් අල්ලා ගැනීම හරහා සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. දැන් අල්ලා ගන්නකොට බොහොම පොඩ්ඩයි. මේ ලෝකේ අපිට කොච්චර බදාගත්තත් අල්ලන්න බෑ දොඩංගොඩ බදාගත්තා වගේ කියන ලොකු ස්වාමීන් වහන්සේ. අහුවෙන්නේ නැහැ දොඩංගොඩ බදාගත්ත මොකක්වත් අහුවෙන්නේ. අතින් ගනින් ඒක කරදයි. අපි අල්ලගෙන තියෙන කෑල්ල ඇත්තට දොඩංගොඩකින් දොඩංගෙඩියක් තරංගත් නැහැ. ඕකෙන් තමයි දුක තියෙන්නේ. මොකද එතන විතරයි උපදී තියෙන්නේ. එතන විතරයි ස්පර්ශය තියෙන්නේ. අර දොඩංගොඩ අල්ලගන්න ගිහිල්ලා අහුවෙච්ච එක ඇරිච්ච නිසා ඒක ඇරිච්චාම අනික ඔක්කොම අහුවෙන්නේ නැහැ. ඉවරයි. ඒකෙන් දුකක් නැහැ. ඉතින් මේ එකක් ඇල්ලිව නිසා ලෝකයක්ම අතහරින්න පුළුවන් වෙනවා කියන එක තමයි චූලසුඤ්ඤත සූත්‍රයේදී බුදුරජාණන්සේ පෙන්නන දොඩමක් අතේ තියෙන හරිනේ. ওই දුකට දොඩමට අදාළ දොඩමට සාපේක්ෂ දුකක් උඹට දැන් තියෙනවා. හැබැයි අර මොළු දොඩංගොඩ සම්බන්ධ දුකෙන් උඹ නැහැ. මේක තේරෙන්නේ නැහැ. මේක කියලා දෙන්න හදනවා පුළුවන් තරම් මේ සාපේක්ෂතාවයක් ශුන්‍යතාවය කියන්නේ. ඔබ දැන් මේ දොඩංගෙඩියක් ඇල්ලුවාට පස්සේ ඒකට අදාළ දුකක් උඹට තියෙනවා ඇත්ත. හැබැයි මුළු දොඩංගොඩ සම්බන්ධව ආසතියක් අසහනයක් උඹට නැහැ. දැන් වෙලා බලන් හිටපුවා දොඩංගෙඩිය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. නැත්තම් තවංගේ කයි කියන්නේ හතර මහා භූතයන්. ඔය හතර මහා භූතයන්ගෙම හතරමත් කිපිලා නැහැ. එකයි කිපිලා තියෙන්නේ. ඒ නිසා මේ කිපිච්ච එක විතරක් කලනකොට අනිත් තුනෙමුත් නිදහස්. හුස්ම කියලා කියන්නේ වායෝ ධාතුව. වායෝ ධාතුව හරියටම අහුණයි කියලා කියන්නේ පඨවිත් ප්‍රශ්නයක් නැහැ, තේජොත් නැහැ, ආපොත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ. මට දැන් හුස්ම අහුණයි කියලා කියන්නේ වායෝ පොට්ටබ ධාතු අහුණා අනිත් තුනේ නිදහස් කියලා. එතකොට කියනවා දැන් සාපේක්ෂව gedirin ආව වගේ නෙවෙයි, අරන්නින් හිත අයින් කරා වගේ නෙවෙයි, කයට ගත්තා වගේ නෙවෙයි, කයෙත් තියෙන ඒ පුංචි
ඒ වෙලාවට කිපිච්ච ධාතුවත් එක්ක විතරයි වැඩේ තියෙන්නේ කියලා. ඒ ධාතුවත් දරතයක් තමයි. ඒ ධාතුවත් පරිලාහයක් තමයි. නමුත් මහන්නේ මේකට ප්‍රමෝදයක් කියන්නේ කියනවා මේ ධාතුවට සාපේක්ෂව මේ පරිලාහයට සාපේක්ෂව මුළු ලෝකයක් දුක් නැති උනායි කියලා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක මේ බණට කිව්වත් කමඨාන් සුද්ධ කරනට කිව්වත් අර ඇහැට කුණ වැටුණා වගේ අර පේන කරදරේ ගැන පුල්ලුවන් තරම් උපදමදම කියනවා මිසක්කා. ඒ කරදරයට සාපේක්ෂව අපෙන් අයින් වෙච්ච ප්‍රදේශේ පුසන්තිපස්සා උපදීපටිච්ච මේක අහුවෙලා තියෙන මේ ස්පර්ශයට අනුව ඒක බොහොම ඩිංගයි. ඒක ගැන ඔච්චරම නටන්න එපා. මේක අහුවීම නිසාම ලෝකෙන් බේරලා ඉන්නවා කියන එක තේරුම් ගත්තා නම් ඒ කෙනාට තේරෙනවා මේක අල්ලගත්තේ කොච්චර වටිනවද කියලා. මේකට අල්ලගත්ත නිසා තමයි අනිත්‍යව නැති වෙන්නේ. දැන් මේ අල්ලගත්ත දේත් ඊට පස්සේ අනිත්‍ය වෙලා ක්ෂය වෙලා වැය වෙලා යනකොට ඒ මනුස්සයාට අනේ කියා ගන්න බැරි සතුටක් ඇති වෙනවා. එහෙම නැත්තම් මේ බලනකොට මේ අල්ලගත්ත අරමුණ නැති වුණානේ. අල්ලගත්ත අරමුණ මගෙන් ගිලි වුණානේ කියලා පුදුමාකාර චෝදනා. ඒක නැත කරලා මේ කක්කව දාලා වෙන කක්කවක් අල්ලන්නද කියලා. ඉතින් එක එක ප්‍රශ්න අහනවා මේ ගෙවම් කරන වැඩක් කියලා දන්නවනම් ඒක මං හිතන්නේ ඒක දැනගත්ත දවසේ මේකයි මේ කරන්න තියෙන කියලා දැනගත්ත දවසේ නිවන් ලැබුවේ නැත සතුටක් වෙනවා. මේ වෙනකොටත් අපි ඇත්තට 90%කට වැඩිය ගෙවලා ඉවරයි. මේ ඉතුරු ටිකේ ඇහැට කුණක් කටනවා වගේ අනේ අපි කන පින්දම් ගන්න හැටි. අනේ මේ කවදාකවත් දුකක් විඳපු නැති කෙනෙක් කෙන්ද්‍රි ගන්නවා වගේ කෙන්ද්‍රි ගන්න හැටි. මේ ගු කප්පරක් ආව මනුස්සයට මඩපුවක් ගෙඩියක් ගන්නද? ඕකේ ගණන් ගන්න දෙයක් නැහැ. මේ අපි මේ චෝදනා කරන දේවල් එකක්වත් කොරෝනා වෛරස් එක ඇච්චි මනුස්සයෙකුට ගන්නන්නේ නැහැ. එතන කොරෝනා වලට එනවා කියන බය තියෙන මනුස්සයට ඔය අපිට තියෙන ප්‍රශ්න මොකක්වත් නැහැ. ඉතින් අපිට මොකක්වත් නැති වුණාට මේ අපිට තියෙන දත එකක්ම බඩ එකක්ම පුදුමාකාර බයක් ඇති කරනවා. ඉතින් මිනිස්සුන්ට සංසාරේ දුක දාන්නෙත් නැහැ. ගැලවුම් මාර්ගයකුත් නැහැ. මොකද මේ තමන්ගේ ආත්මයට බලපෑව මේ පුංචි ටික ස්පර්ශය තමන්ගේම උපදී නිසායි හටවලා තියෙන්නේ. අපි ඔක්කොම මේක වහලයට හිටියට අපි විඳවන්නේ අපේ උපදී වල හැටියට. එනිසා අපි එක එකනා කරන චෝදනා වෙනස්. එකම පසුබිමේ ඉන්නේ. එකම වේදිකාවේ ඉන්නේ. ඒකට චෝදනා කරන හැටි වෙනස්. දෙන්නේක කවදාකවත් සමාන නැහැ. ඉතින් ඒක දිහා දකින්නට පේනවා මේක මොකද්ද ජෝක් එකක් තියෙනවා කියලා. මොකද්ද මේකේ විහිළුවක් තියෙනවා කියලා. අරයා කතා කරනකම් මෙයාට ඉවසගෙන ඉන්න බෑ. වැඩක් නැද්ද කියලා කතා කරනවා. මං කිව්ද අහන්නකෝ. මම ඒක හරි වැදගත් කියලා ඔන්න ඊගාවෙක් කමටහන් සුද්ධ කරනකම් බලයිනෝ. අරයා කමටහන් සුද්ධ කරන එක අයියෝ එයාට තේරෙන්නේවත් නැහැ නේ. ඒක වෙන්නේ. ඒක නම් මොකද? ඒක නම් සිම්පල්. ඒක නම් මං කියන්න හදන එක අප්පා. මේක නම් ස්වාමීන් වහන්සේ ටිකක් වෙලා අරගෙන අහන්න කියලා ඔන්න ඒක දෙනවා. එතකොට ඒ කියවන මනුස්සයාට හොම්බ කට රිවර්ට් වෙලා ඌට රිදෙනවා කට. ඌ ඊගාවෙක කියවන්නේ ඔක්කොටම සමානව සලකලා. ඉතින් මේක දිහා බලනකොට පේනවා මේ අපි උපදි වශයෙන් අල්ලගත්ත ස්පර්ශ කරපු දෙයි ඇති මේ චපල භාවය කවදාකවත් අර මේ මමයිනේ තියෙන තාක්කල් ඒකට මේ ඉත්තත්තේ තියෙන තාක්කල් ඒක නිසා කියනවා මේ ෆොටෝ රාශියක් දුන්නාම මේ මම ඉන්න ෆොටෝ එක ගත්තොත් මම ඒක දිහා පොඩ්ඩක් කරලා බලائیں. මේ පැත්ත හරලා බලලා මේ පැත්ත හරලා බලන දැන් මම ඉන්න ගෲප් ෆොටෝ එකක් දුන්නත් මට පේන්නේ නැහැ. අනික කවුරක්වත් පේන්නේ නැහැ. මට පේන්නේ මම වෙලා ලස්සන පෝස්ට් කරලා තියනවාද කවදද ගත්තේ ඔක්කොම බලන්නේ මම ඒක හැටි. ඉතින් මං නිල්ල මිදලා එනකොට එකෙක් කියන ඌ කලාකාරයෙක්. ඌ කියන මේ ලෝකෙ තියා වැළුවට දැන් මේ ලස්සන නිල්ල මිදලා බලනකොට සිරිපාදෙත් පේනවා. දියන්නේ කාන්තාරයකට ගියාට පස්සේ නම් පේනවා යකෝ මේ නිල් පාට පේන එකත් ලොකු දෙයක් නේද කියලා. ඉතින් ඒ නිසා මේකේ කිසි කලාත්මක ගතියක් පේන්නේ නැහැ. ඔයා කියනවා නැමිලා කකුල් දෙක අස්සෙන් බලන්නකෝ ඕක දිහාම හරිම කලාත්මකයි. එතන ඕකම ෆොටෝ එකක් අරන් බලන්න මේ නිල්ලමද අම්බෝ මම කොච්චර සැරයක් ගිහලා මේක මන් දැකලා නැහැ. එයාගේ මේ ටෙම්පරාදුවේ දාලා පෙන්නන්නේ එකමයි. පෙන්නුවාට පස්සේ බුදු අම්මේ අපේ ඇස් දෙක උඩ යන හැටි අපි කතා කරන හැටි බලනකොට මේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියාම තමයි. හැබැයි මේක මතු කර ගන්න හැටි ඒ ස්පර්ශයේ ඒ වෙලාවට මේ උපදීන අනුව ටෙම්පරාදු කරලා ගන්න හැටි ඒ කොච්චර කරුවත් මේකේ තියෙන දුක මේකේ මේ ස්පර්ශයේ ගෙවි යනකොට සාත නැති වෙලා මනාප නැති වෙන ඔක්කොම බලුවමනයක් බාටපත් වෙනවා. ඔක්කොම නිකන් ගොජයක් බාටපත් වෙනවා. ඉතින් මේ ගොජේ බාටපත් වීමම Tamanට වෙන්නේ කරදරයක්. දඬුවමක් නැදකින් බහනා සලුවකසල් දාන්න නැගිට යන්න හදනවා. ඉතින් මේ ඔක්කොම
මේ සලුවකසල් දාන්න නැගිටලා යන්නේ කලහයකට කියලා මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. මෙතන මේ කම්මැලිකමේ හිටියොත් කලහත් නැහැ, විවාදත් නැහැ, පියත් නැහැ, ඡන්දෙත් නැහැ, සාතත් නැහැ. ඉන්න බෑ. නැගිටලා දාලා ගිහිල්ලා කවුරුත් එක්ක හරි අඩු ගානේ කීව ඉන්නත් ඕනකම තියෙනවා. ඉතින් ඒ නිසා හැම චිත්තක්ෂණයක්ම විශේෂයෙන් භාවනා ජීවිතේ හැම චිත්තක්ෂණෙම හරියම තීරණාත්මකයි. හැම වෙලාවෙදීම ওই ධර්ම හයම තියෙනවා. ඒ දින හැම වෙලාවකදීම අපි ඒ කලහ විවාදයට කැමැති, ප්‍රිය භාවයට කැමැති, ඡන්දයට කැමැති, ඒ වගේම සාත භාවයට කැමැති. ඒ දෙක මැද තියෙන தත්ත්වය ඒක නිකන් මේ කම්මැලි හිතන දෙයක් වඩපත් වෙලා තියෙනවා. එතන කලහයක් විවාදයක් නැහැ කියලා කිව්වට එනන් කියනවා එහෙනම් කලහ විවාද හොඳයි කියලා. නිකන් ඉන්නකොට ඒක පාළුයි. ඉතින් ඒ නිසා නාකියෙක් හම්බෙනවා අවුරුදු 120ක විතර එකෙක්. දකින්නට ඒ අලිලන්දාරියෙක් හම්බෙන ඊලන්දාරිය මේකට ඒත්සුත් හැදිලා කුඩුත් ගහලා කතා දෙකුත් බැඳලා දික්කසාදත් වෙලා බංකොලොත් වෙලා ඉන්නේ. ඉතින් ඒ නාකියා කියනවා බලපන් දරුවා උඹේ අවුරුදු 16යි වයස. මේකට බලපන් ජීවිතේ වෙන්න තියෙන ඔක්කොම જાති වෙලානේ. බලපන් මම මෙච්චර කල් ජීවත් වෙන අවුරුදු 120ක් මං කවදාකවත් බීලා නැහැ, මං කවදාවත් ගහගෙන නැහැ, මං කවදාවත් බංකලොත් වෙලා නැහැ, මං කවදා මොකුත් නැහැ. මං බොහොම ජයට ඉන්නවා. ඊට පස්සේ එළු පොඩි කහනවා. ඉතින් මා මේ 100 ඉතින් ඔය බොන්නෙත් නැතුව අවුරුදු 120ක් ඉඳලා ඉතින් වැඩේ මොකද්ද කියලා. ඉන්නනම් බොන්නේ බෑ. බීලා අවුරුදු 16 දී ඒ කප ගැහුවට ප්‍රශ්නයක් නැහැ. අන්න එහෙම දෙයක් අද උගන්වන්නේ මේ තාක්ෂණය. 18 මාසේ කොස් ක්ෂණික ඉන්දියාප්පන් අඩු මාසේ ආහාර පුළුවන් තරම් කපල බීපල ජොලි කරපල්ලා කියනකොට ඒ වගේ අර ක්ෂය වීම මකලා වහලා ගහපු ගැහිල්ලක් තියෙනවා. නම සර්වඥාන්සේ දේශනා කරන ඔය 18 මාසේ කොස් කෑවත් සාමාන්‍ය පළපුරුදු කොස් කෑවත් පහු වෙනකොට කොහො වෙලා යනවා. අන්න එක තේරුම් ගන්න බැරුව අපි මේ තාක්ෂණයක් හොයාගෙන මේ නට නැටිල්ලේදී මේ ස්පර්ශාගේ යත්තා වූ මේ විනාශ වෙන ගතිය දකින්නකට ඒකට හදලා තියෙන මේ මූලධර්ම දිහා බලනකොට අපි සත්‍යයට කොච්චර පිටුපාලා අපි සත්‍යයට කොච්චර නොදකින් කියන කටයුතු කරන්න කියලා බලනකොට අපි කලහයට කොච්චර කැමතිද කියලා. විවාදයට කොච්චර කැමතිද? පිය භාවයට කොච්චර කැමතිද? ඡන්දෙට නැත්නම් මනාප කියලා කියන්නේ ඒවට කොච්චර කියලා කැමතිද කියලා කියන මේ කොරෝනා තියෙද්දි ඡන්දේ තියෙනවා. කොරෝනා තියෙද්දි ඇදිසේ යටතේ ඇන්තිනි යටතේ ඡන්දේ. ඇමරිකාවේ ඡන්දයක්. එක පැත්තකින් අර මරණ තුනක් ඇති මිනිහෙක් මේ පැණි කනවා. ඒක දිහා බලනකොට හිතෙනවා මේ නරක වෙලාව තමයි ඉතින්. ෆෝන් එක අතර ගත්ත ගමන් ඒගොල්ලෝ ඉස්සලම් කියනවා යන්නේ අන්තිම භයානකම දවස් තුන පරිස්සම් වෙන්න කියලා මේ කැලේ ඉන්න අපේ ඔළුවට ගෙනත් දාන. ඒ ලෙහා පැත්තෙන් බලනකොට කියනවා මේ හොඳ පික්චර් එකක් අයිලා තියෙනවා. වැඩිට යන්න විතරයි. ඔන්න ඒකටත් ඇඩරයි. මේ පැත්තෙන් කියනවා දැන් හොන්දට මේ අවදාන මොහොතේ හෙට අන්ත මේ මැරෙන්න ඕන මෙන්න කියලා. ඉතින් මේ මරණ තුනක් ඇති මිනිහ පැණිකෑයි කියන ලෝකයක් තියෙද්දි මේ තාම මිනිස්සයා මේ කලහයට කැමති, ප්‍රිය භාවයට කැමති, ඡන්දයට කැමති. ඉතින් මේ ඒත් එක්කම මේ සාත නැති උපදීන් නැති තත්ත්වයක් ඒ පිඟානෙමයි තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම කුතෝ පහුතා ඊතෝ පහුතා. ඇතුළෙමයි තියෙන නිසා අඹ මේකෙන් කොයි එකද තෝරගන්නේ කියන්නේ ගා ක්ලෑෂ් වෙලා යනවා. ඉතින් අපි ධර්ම දේශනා නැත්තම් සාකච්ඡා මාර්ගයේ මේක තමයි මතු කර ගන්න හදන්නේ. ඉතින් මේක නිතරම ඇහෙනකොට විතරයි අපිට මේ බෙදාගෙන කණ්ඩේ ඉස්සලා මේක හොඳයි මේක නරකයි කියනකට වැඩිය ඔය දින දෙයක් කාලා නිකන් හිටපන් කියන තත්ත්වෙට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්නේ විදිහට ඒ සත භාවේ නැතුව ස්පර්ශ නොකරන දෙයට අනේක තමයි දෙන් දෙයක් කාපන්. දුන්න දෙයක් කපුවා, තෝපන රැකගන් කපුවා කියන එකයි මේ කියන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන දෙයකට මේ මොන ජීමේ ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් දුන්න දෙයක් කාලා ජීවත් වෙන්න පුරුදු වෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා